බලමු මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? DFD තමයි තියෙන්නේ ඔයගලන්ට. මෙන්න මේ ඩයග්‍රෑම්ස් ටික තියෙනවා. DFD තියෙනවා. ඊට අමතරව මම හිතන පේනවා කියලා ස්ක්‍රීන් එක. DFD තියෙනවා. තව තියෙනවා activity diagram තියෙනවා. activity diagrams අනිත් එක BAM business activity model කියලා කියන්නේ. දැන් කමහර කට්ටිය හිතනවා අනේ මන්ද ඇයි කියලා හිතන්නේ කියලා. ඒගොල්ලෝ හිතන මේ දෙකම එකක් කියලා. හරිද? මට තේරෙන්නේ නැහැ හිතන්නේ ඇයි කියලා. මේ දෙකම එකක් කියලා ඒගොල්ලෝ හිතනවා නෑ බං. activity diagram කියන්නේ එකක්, BAM කියන්නේ එකක්, DFD කියන්නේ එකක්. ওই තුන තමයි ඔයගොල්ලන්ට තියෙන සිලබස් එකේ කතා කරන. අපි කියන මේවට විශ්ලේෂක මෙවලම් කියලා. විශ්ලේෂක මෙවලම්. මේ පාවිච්චි වෙන්නේ මොන වගේද? මතකද මං කියා දුන්න DFD පාඩම අප්ලෝඩ් කරලා තියෙ YouTube එකට. විශ්ලේෂක මෙවලම් කියන්නේ මතකද පද්ධතිය හඳුනාගත්තා ඊළඟට පද්ධතිය විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරද්දී අපි භාවිතා කරන විශ්ලේෂක මෙවලම්. හරිද? හරි. අපි මුලින්ම කතා කරමු DFD ගැන. DFD. අපි කතා කරනවා DFD ගැන. හරිද? DFD ගැන කතා කරද්දී අපි කතා කරමු DFD වල DFD එකේ වර්ග තියෙනවා මොනවද? එක DFD level 0 DFD level 1 ඊළඟ එක සමහරු මේකවත් දන්නේ නැහැ. DFD level 2 හරිද? සමහරු හිතන් ඉන්නවා මේ level 0 කියන්නේ සමහරු දන්නේ නැහැ මේ level 0 කියන්නේ context diagram වලට context diagram හරිද? සංදර්භ රූප සටහන් context diagram level 0 කියලා කියන අපිට context diagram හරිද? අපි මුලින්ම කතා කරමු DFD level 0 ගැන. DFD level 0 ගැන අපි කතා කරමු. හරිද? DFD level 0 කොහොමද බලමු DFD level 0 එක එන්නේ? අපි කියන context diagram කියලා සංදර්භ රූප සටහන් කොහොමද බලමු මේක වෙන්නේ? level DFD level 0 context ඉස්සරම දැන් ඔය කලින්ම ආවනේ පේපර් එකට නේ 2019 තාම මම හිතන්නේ level 0 context diagram නම කිව්වට පස්සේ ඔයගොල්ලෝ අඳුරනවා. මේකදි වෙන්නේ එක පද්ධතියයි තියෙන්නේ. හරිද? එක පද්ධතිය අනිවාර්යයෙන්ම මොකද එක පද්ධතිය. අපි හිතමු රෝහලක් කියලා ගමු අපි. hospital පද්ධතිය නම hospital. හරිද? මේ තියෙන්නේ බාහිර පාර්ශවය. හරිද? මම ලියනවා රෝගියා මොනවද දෙන්නේ මෙයාට? අපි ගමු පද්ධතියට මෙයා කියනවා මෙයාගේ ක්ලිනික් සටහන් පෙන්වනවා. හරිද? සටහන් රෝග විනිශ්චය සටහන්. හරිද? මම නිකන් ලියන්න රෝග විනිශ්චය කලින් විනිශ්චය වාර්තා දෙනවා. මම නිකන් එකක් අඳින්නේ. හරිද? වාර්තා දෙන ඊට පස්සේ මෙයා එක පරීක්ෂා කරනවා. හරිද? මෙයා එක පරීක්ෂා කරලා හොස්පිටල් එක මගින් එක පරීක්ෂා කරලා ඒක දෙනවා වෛද්‍යවරයාට. හොස්පිටල් එක අපි හිතමු හොස්පිටල් නෑ ඒක දෙනවා අපි හිතමු එයා දෙනවා අපි හිතමු අපි වෙන ඩොක්ටර් කෙනෙක් කියලා ගමු. මොකද ඩොක්ටර්ත් හොස්පිටල් එකට තමයි ඉති. හරිද? හැබැයි මම නිකන් ලියනවා හිතන්නේ එයා බාහිර පාර්ශවයක් කියලා. වෛද්‍යවරයාට දෙනවා. හරිද? වෛද්‍යවරයා මොකද්ද කරන්නේ? වෛද්‍යවරයාට දෙනවා. මොකද්ද දෙන්නේ? රෝග වාර්තා. වෛද්‍යවරයා මොකද්ද කරන්නේ? ඒක පරීක්ෂා කරනවා. ඒක ලියන්නේ නැහැ. පරීක්ෂා කරලා මොකද්ද දෙන්නේ? විස්තරයක් දෙනවා. රෝග පිළිබඳ විස්තරයක් මෙයාට දෙනවා. රෝග පිළිබඳ මන්නේ නිකන් එකක් අඳින්න රෝග පිළිබඳ විස්තරයක් දෙනවා. ඊට පස්සේ එයා මේක විශ්ලේෂණය කරලා රෝගියට දිනයක් දෙනවා. ඔයා මේ දවස් තමයි එන්න ඕන. හරිද? ඊට රෝගියා මෙයාට මුදල් පිළිබඳ ගෙවීම් වාර්තාවක් කරනවා. කියන්නේ ඔන්ලයින් ගෙවපු රිසිට් එකක් දෙනවා. ගෙවීම් වාර්තාව. හරිද? ඔය විදිහට තමයි ඕක තමයි සාමාන්‍ය context diagram කියලා කියන්නේ. සංදර්භ රූප සටහන. බාහිර පාර්ශවයක් ඉන්නවා. එක පද්ධතියක් තියෙනවා. පේපර් එකේ කියන දේවල් මෙහෙම ලස්සනට දාන්න. හරිද? පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? ඒ වගේම මතක තියාගන්න මේ බාහිර පාර්ශවයක් සහ මෙන්න මේ පාර්ශවයක් අතර මොකක් හරි සිද්ධියක් වෙනවා නම් හරිද? ඒක කඩිරි වලින්
නිරූපණය කරන්න මතක තියාගන්න. රෝගියා වෛද්‍යවරයාට මොකක් හරි වාර්තාවක් දෙනවා කියමු කඩේරි වලින් ඒවා. හරිද? බාහිර පාර්ශ්වයන් අතර දත්ත ගලා යන කඩේරි වලින්. හරිද? ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු. හරිද? මගේ ඔය දීපු ටියුට්ස් වලත් ඇති ඒවා ඇති වෙන්නේ. මම ටියුට් එකනුත් පෙන්නන්නම්. හරිද? අපි level T0 ගැන කතා කරා. අපි දැන් යම් DFT level 1 ගැන. DFT level 1. level 1 එක ගැන. DFD level 1. DFT level 1 එකේ අපි පොඩි සංකේත ටිකක් අත් තියෙනවා අඳුර ගන්න. අපි roaming oval එකකින් කියන බාහිර භූතාර්ථ. කලින් වගේම බාහිර භූතාර්ථ. ඊට පස්සේ අපි මෙන්න මේකෙන් මෙන්න මේක පාවිච්චි කරනවා. හරිද? මෙතනද මෙන්න මේ සංකේතය පාවිච්චි කරන systems වලට පද්ධතීන් වලට මේ තියෙන මෙතන අපි දානවා. මෙතන අපි ලියනවා ක්‍රියාව මෙතන ලියනවා අපි ක්‍රියාව කරන ස්ථානය හෝ ක්‍රියාව කරන ස්ථානය හෝ තැනැත්තා පුද්ගලයා මෙතන අංකේ කැමති අංකයක් දාගන්න. 1ද 2ද 3ද කියලා ඒක හරි සරලයි. දත්ත ගලාගෙන යන ඊතල වලින් ඊට පස්සේ දත්ත ගබඩාවන් අපි මෙන්න මේ සංකේතයෙන් නිරූපණය කරනවා. හරිද? දත්ත ගබඩාවන් මේ සංකේතයෙන් නිරූපණය. මෙතන අපිට දාන්න පුළුවන් අකුරු ටිකක් තියෙනවා. අපිට පුළුවන් D අකුර දාන්න. හරිද? අපිට නැත්නම් තව දාන්න පුළුවන් මෙන්න මේ විදියට M එක දාන්න පුළුවන්. තව අපිට දාන්න පුළුවන් T අකුර. හරිද? මේ තියෙන ඩේටාබේස් එක දත්ත ගබඩාවක්. මේ දත්ත ගබඩාව පරිගණක අනුසාරයෙන් තියෙන දත්ත ගබඩාවක් නම් D. හරිද? මේක හස්තමය ආකාරය කැබිනට් එකක් මොකක් හරි කබඩ් එක දාන දත්ත ගබඩාවක් නම් M මැනුවල් කියන එක. T නම් ටෙම්පරරි කියන්නේ తాවකාලික ෆයිල් එකක් ඇතුළේ දාලා තියෙන දත්ත ගබඩාවක් නැන්නේ. මේ විස්තර ෆයිල් එකක් ඇතුළේ නම් දාන්නේ. తాවකාලික කියලා නමක් කියලා. ඔයාලට කියන తాවකාලික ෆයිල් තුල මේම දත්ත තැම්පත් කරගෙන T අකුර දාන්න අමතක කරන්න එපා. හරිද? ඔය ටික තමයි කියන්න තියෙන්නේ. බලමු කොහොමද DFD එකක් අඳින්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා මේව ගැන. හරිද? මම වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඇක්ටිවිටි ඩයග්‍රෑම් එක ගැන. හරිද? ඒක ගැන මම කියා දෙන්නම් ගැඹුරින්. හරි මෙතනදී DFT එකේදී අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔන්න දැන් මම කියනවා මෙන්න මෙහෙම අපි කතාවක් ගමු මෙන්න මෙහෙම. අපි හොස්පිටල් එකක්ම ගමු. හරිද? බාහිර රෝගියෙක් ඉන්නවා. හරිද? රෝගියා මේ තියෙන කවුන්ටරේ. මේකේ පද්ධති ගොඩක් තියෙන්න පුළුවන්. හොඳේ. එක පද්ධතියක් නේ පද්ධති ගොඩක්. කවුන්ටරේ. මම එක කියලා දාන්න එහෙම ඕලන්නේ. අපි කියන කවුන්ටරේ. නම තමයි කවුන්ටරේ. අතර හොස්පිටල් එකේ ගියාම කවුන්ටර් එකක් තියෙනවනේ නේ. මොකක්ද ඒක තියෙන්නේ? ඒක කරන්නේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒක කරන්නේ බිල්පත් නිකුත් කිරීම වගේ ඒවා. බිල්පත් නිකුත් කිරීම. අපිට ගාන කියන මොකද්ද කරන්න කියලාද නිකුත් කිරීම. හරිද? මොකද්ද වෙන්නේ? රෝගියා මෙයාට දෙනවා විස්තර. ID නම්බර් එක විස්තර. හරිද? ඊට පස්සේ මෙයා ඒ විස්තර පාවිච්චි කරලා බිල්පතක් හදනවා. හරිද? බිල්පතක් හදනවා. කියන්නේ රෝගියගේ ඩේට් එක මෙච්චර ඒ වගේ පොඩි බිල්පතක් හදනවා. ඒ බිල්පත රෝගියට දෙනවා මෙයා. බිල්පත රෝගියට දෙනවා. හරිද? ඊට පස්සේ මෙයා බිල්පත හදලා රෝගියට බිල්පත දෙනවා. තව බිල්පතක් යවනවා මෙයා. බිල්පතක් යවනවා දත්ත ගබඩාවකට. ඒ කියන්නේ ඒ හොස්පිටල් එකේ තියෙන ෆයිල් එකක් ඇතුළට දානවා. හරිද? එහෙනම් කොහොමද අපි ලියන්නේ? తాවකාලික ෆයිල් එකක් ඇතුළේ ටෙම්පරරි. తాවකාලික ෆයිල් එකක් ඇතුළට දාන්න ටෙම්පරරි. හරිද? මම මේක ලියන්නම් රෝගීන් පිළිබඳ වාර්තාව කියලා. රෝගීන් පිළිබඳ විස්තරය. හරිද? අන්න බිල්පත දැම්මා. මේ පැත්ත තමයි දත්ත ගලාගෙන යන්නේ. හරිද? ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ රෝගියා මොකද්ද කරන්නේ? රෝගියා තව එකක් තියෙනවා. මේක තමයි වෛද්‍ය සායනය ක්ලිනික් එක. ක්ලිනික්. හරිද? ක්ලිනික්. අපි දෙක කියලා දාමු මේකට ක්ලිනික්. මොකක්ද එක් කරන්නේ? බෙහෙත් අපි ක්ලිනික් එකේ කරන්නේ මොකද්ද? රෝග විනිශ්චය කිරීම වගේ එකක් දාමු අපි. රෝග විනිශ්චය කිරීම. කරන දේ තමයි මෙතන ලියන්නේ. රෝග විනිශ්චය කිරීම. ඊට පස්සේ මෙයා මොකද්ද කරන්නේ? මෙයා බිල්පත නිකුත් කරනවා. මෙයා දුන්න බිල්පත මෙයාට දෙනවා. බිල්පත දෙනවා. ඊට පස්සේ මෙයා මොකද්ද කරන්නේ? රෝග විනිශ්චය කරලා විනිශ්චය කරන්න කලින් මොකද්ද? බලනවා දත්ත ගබඩාව පිරික්සනවා. හරිද? මෙයාට මේ බිල්පත දාලා බලනවා. බිල්පත. මේ දත්ත ගබඩාවේ නම තමයි රෝග පිළිබඳ මේ අපි දාම් වෙන එකක් මේකට.
ක්ලිනික් වාර්තා ඒක දත්ත කරන ක්ලිනික් වාර්තා. හරිද? බිල්පත දාලා බලන්න මේ රෝගියා කලින් ක්ලිනික් වාර්තා තියෙනවද කියලා. හරිද? බිල්පත පිරික්සීමක් කරනවා. බිල්පත හරි ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? විස්තරයක් එවනවා. අපිට ගාන කියන විස්තර හොඳේ විස්තරයක් එවනවා. හරිද? මේ රෝගියාගේ විස්තර පිළිබඳ විස්තරයක් එවනවා. ඊට පස්සේ මෙයා ඒව කැල්කියුලේට් කරලා මෙයාට දෙනවා බෙහෙත් වට්ටෝරුවක් දෙනවා. බෙහෙත් වට්ටෝරුවක්. හරිද? ඊට පස්සේ මෙයා ඒ බෙහෙත් වට්ටෝරුව දෙන ගමන් ඒ බෙහෙත් වට්ටෝරුව ෆාමසි හොස්පිටල් එකේ තියෙන ෆාමසි එකටත් නිකුත් කරනවා. හරිද? ෆාමසි එකට නිකුත් කරන බෙහෙත් වට්ටෝරුව. බෙහෙත් වට්ටෝරුව විතරක් නෙවෙයි තව එකක් නිකුත් කරනවා. බිල්පතක් දෙන බිල්පතේ කොපියක්. බිල්පත. හරිද? ඊට පස්සේ රෝගියා මොකද්ද කරන්නේ? එයාගේ ළඟ තියෙන බිල්පත දුන්නට පස්සේ අන්න ෆාමසි එකෙන් මෙයාට බෙහෙත් නිකුත් කරනවා. හරිද? බෙහෙත් නිකුත් කිරීම ක්‍රියාපද නම් දාන්න එපා මේවට. හරිද? ක්‍රියාපදයක් වුණත් මෙන්න මේ අපි හිතමු ක්‍රියාපදයක් තියෙනවා කියලා බෙහෙත් නිකුත් කරනවා කියලා. ඒක නිකුත් කිරීම කියලා දාන්න. ඒක අවුලක් වෙන්නේ නැහැ. හරිද? මේවට ක්‍රියාපද දාන්න නැහැ. මේවට හොඳේ මේවට ක්‍රියාපද දාන්න නැහැ. මේවා ක්‍රියාපද පාවිච්චි කරන්න එපා. මෙන්න මේවා ඇතුළේ විතර ක්‍රියාපද පාවිච්චි කරට කමන්නේ නැහැ. මේවා ප්‍රොසෙසස් නේ. ප්‍රොසෙස් වෙන තැන්නේ මේවා ක්‍රියාපද පාවිච්චි කරට කමන්නේ නැහැ. මේවා ක්‍රියාපද පාවිච්චි කරන්න එපා. ඉතින් අපි මේකට කියනවා දත්ත ගැලීම් සටහනක් කියලා. හරිද? ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. data for diagram level 1 එක කියලා කියන්නේ මේකට. හරිද? මං හිතමු තේරෙන්නේ නැති කියලා. අපි බලමු level 2 එක මොන වගේද කියලා. level 2 එක නම් 아무තෙන් කියා දෙන්න දෙයක් නැහැ. දැක්කට පස්සේ වට තේරුම් ගන්න පුළුවන්. level 2 එක. හරිද? මම පෙන්නන්නම්. අපේ net එකෙන් ගත්ත level 2 එකක් තියෙනවා. ඕන ඇඳලත් පෙන්නන්න පුළුවන්. අපරාධ කලින් එක අඳින්න තිබ්බ අපිට level 2 ගැන අපි බලමු. හරිද? level 2 DFT level හරිද? DFT level 2 එකෙන් තමයි මෙතන කතා කරන්නේ අපි. level 2 එකේදී බලන්න මම මෙතන ඔයාලට පෙන්නන්න මම net එකෙන් ගත්ත එක තමයි screen එක share කරනවා. මේ තියෙන DFT level 2 එකක්. හරිද? customer ඉන්නවා. හරිද? මේ විදිහට දත්ත ගැලීමක් වෙනවා. එතකොට ඔයාලට පේනවද level 2 එකේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අර අපි කලින් hospital එකේ කතා කරද්දී hospital එකේ මොකක්ද උනේ? hospital එක ඇතුලේ system ගොඩක් තිබ්බ නේද? එතකොට මේකේ තියෙන්නේ දැන් අර counter එක කියලා කියමු අපි. ඇතුළත් වීමේ කවුන්ටර් ඒක ඇතුලේ තව පොඩි ඒ ඇතුලේ සිද්ධ වෙන දේවල් වලට මේ වගේ process box දාලා. හරිද? process box දාලා මම කරලා පෙන්නන්නම් ඔයාලට. අපි ඒ උදාහරණෙම ගමු. හරිද? අපි හොස්පිටල් එකෙම ගමු. මේ තින් මම කවුන්ටරේ විතරක් ඇඳලා පෙන්නන්නම්. හරිද? කවුන්ටරේට අපි කලින් මොකද්ද කරේ? එන්න කවුන්ටරේ අපි සාමාන්‍ය විදිහේ මෙහෙම නැන්දේ. එහෙම නෙවෙයි. මේක ඇතුලේ තව පොඩි ඒවා තියෙනවා. කවුන්ටරෙන් දැන් තව වෙනවනේ මොනවද? කවුන්ටරෙන් වෙන්නේ. රෝගීන්ගේ වයස ගණනය කිරීමක් කවුන්ටරයක්. එක කවුන්ටරයක් තියෙන කවුන්ටරේ ඇතුළෙම. හරිද? සිස්ටම් එක බෙදෙන කොටස් වලට. හරිද? මේකේ තියෙනවා මෙතන තියෙන්නේ රෝගීන්ගේ ලෙඩ පිළිබඳ වාර්තා සෑදීම. ලෙඩ පිළිබඳ වාර්තා. හරිද? ඊට පස්සේ වයස මෙයාට දෙනවා මෙයා. හරිද? ඒ විදියට මම ආයෙත් පැහැදිලි වඳින්න ලොකුවට ඔයාලට. අර මුත් දැන් කවුන්ටරේ කියලා එකක් තිබ්බනේ මතක ඇති කියලා හිතනවා හොඳේ. ඊට පස්සේ ඉඳන් කවුන්ටරේ මම ලොකුවට අඳින්න. ඒක ඇතුලේ සබ් ඒවා තියෙනවා. හරිද? මේ විදිහට සබ් ඒවා තියෙනවා. හරිද? මේක තමයි වයස ගණනය කිරීම. මේක තමයි වයස ගණන් කරලා මෙයාට දෙනවා. හරිද? ඊට පස්සේ මෙයා රෝග වාර්තාවක් හදලා මෙයාට දෙනවා. මෙයා තමයි බිල්පත හදන්නේ. බිල්පත. හරිද? මේක තමයි මොකද්ද? කවුන්ටර් අංක 1. අර අපි යන්නේ කවුන්ටරේ. කවුන්ටර්. ඊට පස්සේ මේ රෝගියා මෙතනට බිල් මෙයාගේ විස්තර දෙනවා. ඊට පස්සේ මෙයා ක්ලිනික් එකට මෙහෙම දෙනවා. ක්ලිනික් එක. අර කලින් වගේ මෙන්න මේක තවදුරටත් අපි විස්තර කරනවා. ඇතුලේ වෙන දේ. level 2 එකේ වෙන්නේ ඒක. සීනි බැලීම. හරි. ඊට පස්සේ අපි level 2 කියලා තේරුණා කියලා හිතනවා. අපි යමු activity diagram එකට. activity diagram එකට. හරිද? අපි activity diagram එක කතා කරද්දී activity diagram එක ටිකක් පොඩි කතා ටිකක් තියෙන activity diagram එකේ. හරිද? activity diagram පොඩි කතා ටිකක් තියෙනවා. හරිද? බලමු activity diagram එකක් වෙන්නේ කොහොමද කියලා. කාර්ය රූප සටහන් කියලා තමයි කියන්නේ මේකට. මොකද්ද? activity diagram අපි කියන කාර්ය රූප සටහන්. කාර්ය රූප සටහන්. සමහරවිට එන්න පුළුවන් activity diagram එකක්. හරිද? හරි මම දන්නවා හරියට ගන්නන්න නැහැ කියලා. හරිද? activity diagram එක අපි start point එක විදිහට ඉස්සෙල්ලම පටන් ගන්න point එක විදිහට අපි කියනවා start point කියලා. අපි සාමාන්‍ය start point එක පටන් ගන්නෙ
පාට කරපු බෝල් එකකින් ස්ටාර්ට් පොයින්ට් එක. ඊට පස්සේ අපි end point එක පටන් ගන්න මෙන්න මෙහෙම. end point එක. හරිද? end point. අන්තිමට ඉවර කරන්න end point එක මෙහෙම බලමු කොහොමද අදින්නේ කියලා. හරිද? start point අපි කියන මේකට initial point එක initial stage එක කියලා කියනවා. ඒ වඩ නෑ end point එක මේක. හරිද? ඊට පස්සේ අපි action එකක්. හරිද? action එකක් ලියන්නේ මෙන්න මෙහෙම. අඳින්න අමාරුයි නේද? මෙන්න මෙහෙම ඍජුකෝණාශ්‍රයක් පොඩ්ඩක් කොන් ටික රවුම් වෙච්ච. මෙන්න මෙහෙම එකක්. ඕවල් එක නෙමෙයි හොඳේ. මෙහෙම ඍජුකෝණාශ්‍රයක් ඇඳලා කොන් ටික රවුම් කර. එහෙමම තියෙනෝනේ. අපි මේවට කියන actions කියලා. actions. හරිද? ඊට පස්සේ තව තියෙනවා මේකේ අපි decision box එකක් ගන්නවා. තීරණ ගන්න එකක්. මෙහෙම පොඩි diamond හැඩයක්. මෙහෙම අරගෙන decisions වලට. decisions. data එනවා මෙතනින් decision එකක් කරන් දෙපැත්තට යනවා. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ තව තියෙනවා මෙතන merge node එක. හරිද? merge node කියලාත් කියන එකට. ඒ කියන්නේ මෙහෙම merge node එක. හරිද? merge node කියන්නේ මෙන්න මෙහෙම merge කරනවා යා. ඒ කියන්නේ මෙහෙම දත්ත එනවා. මෙහෙම එනවා data එනවා. ඇවිල්ලා ඒ මේ දෙපැත්තෙන් එන data එකක් බවට පරිවර්තනය කරලා එකක් විදිහට යනවා. merge node කියලා කියනවා අපි මේකට. හරිද? merge node. node නෙවෙයි node. හරිද? merge node එක. හරිද? ඊට පස්සේ තව තියෙනවා මෙතන මම අඳින්නම් ඔයාලට. ඊට පස්සේ එකක් තියෙනවා fork mode එක. හරිද? join mode කියලා එකක් තියෙනවා. හරි fork mode එක අඳිමු අපි. fork mode එක කියන්නේ මෙහෙම fork mode එක ඉන්නේ. මෙහෙම එනවා date එකක්. හරිද? date එකක් එනවයි date එක දෙකකට කැඩෙනවා. date එක එනවා දෙකට කැඩෙනවා. අපි කියන මේකට fork mode එක කියලා. හරිද? මම දෙන්න g ඒ කියන්නේ හරියට නිකන් sm දැන් හිතන්න මොකක් හරි පද්ධතිය කරාට පස්සේ SMS එකකුත් එනවා ඔයාට ඊමේල් එකකුත් එනවා. සමාන්තර දෙකක් එනෝනේ. parallel විදියට. නේ? serial විදියට එනවා parallel සහ parallel විදියට කොටස් දෙකකට බෙදෙනවා. තේරෙනවද කියන්නේ? එක date එකක් කියන්නේ කොටස් දෙකකට කැඩෙනවා වගේ දෙයක් වෙන්නේ මෙතන. හරිද? අපි කියන්නේ මේකට fork mode එක කියලා. ඉස්සර බලමු අපි වෙන දේ මම කියා දෙන්න. fork mode එක. අපි කියන fork mode එක කියලා. තව mode එකක් තියෙනවා මම ඒක මෙතනින් අඳින්නම්. join mode එක. හරිද? join mode එක. මේ පාට වෙලා තියෙන්නේ මේ හොඳේ. පාට කරපු box. මේකත් පාට කරපු box එකක් හොඳේ. අපි කියනවා join mode එක කියලා. join mode එකේ වෙන්නේ parallel එනවා මෙහෙම data. හරිද? data ඇවිල්ලා තනි data එකක් බවට පරිවර්තනය වෙනවා. මේ merge node එකේ වෙන දේ වගේම තමයි මෙතන වෙන්නේ. හරිද? parallel එනවා එක mode එකක් බවට පරිවර්තන. අපි කියන මේකට join mode එක කියලා. join node එක. හරි? mode එක නේ node එක. join node එක. හරිද? ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට active diagram එකක් අඳින්න basically අවශ්‍ය වෙන්නේ. හරිද? basically අවශ්‍ය වෙන්නේ. හරි අපි බලමු කොහොමද activity diagram එකක් අඳින්නේ කියලා. හරිද? අපි බලමු activity diagram එකක් අඳින විදිය. හරිද? ඊට පස්සේ මම මෙතන මකලා activity diagram එකක් ඔයාලට කියා දෙන්නම් අඳින විදිය. හරි අපි බලමු activity diagram එකක් අඳින විදිය. මම ඉස්සෙල්ලා පටන් ගන්නවා start node එකේ. හරිද? initial node එක කියලා කියනවා. අන්න ඉස්සෙල්ලා පටන් ගන්න පාට කරපු බිඳුවකින්. හරිද? පටන් ගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ වගේ මේවා activity diagram නේ නේද? මේවා ක්‍රියාපද තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ගැන හොඳට අවධානයෙන් ඉන්න. හරිද? ක්‍රියාපද විතරයි මේකේ දාන්නේ. activity diagram නේ. data flow diagram වල තමයි දත්ත යන්නේ. හරිද? මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම අපි decision එකක් දාමු. decision එකක් දානවා. හරිද? ඒ කියන්නේ අපි මේක live මේක අපි හිතමු system එකක් online system එකක්. හරිද? මේ system එකට log වෙන්න පුළුවන් registered ලා අයට විතරයි. හරිද? අපි බලනවා registered ද කියලා. registered නම් මේ පැත්තට registered customer කෙනෙක් න. හරිද? library system එකක් හරි මොකක් හරි හිතමු registered නම් මොකද්ද? අපි බලනවා ඉස්සෙල්ලා මොකක්ද? එයා registered ද නැද්ද කියලා. register වෙච්ච කෙනෙක් නම් එයා අපිට එයාට අපි මෙහෙම එකක් ඇඳලා පොඩි මෙහෙම එකක් දාලා login වෙන්න. log system එකට log වෙන්න දෙනවා. හරිද? එහෙම නැත්තම් not registered නම් not registered නම් එයා register වෙච්ච කෙනෙක් නෙවෙයි නම් හරිද? මෙතන චුට්ටක් මම පොඩ්ඩක් වැරද්දුවා දිත්ති. එයා register අපි දෙනවා login එයා login වෙනවා. හරිද? පොඩි ඕවල් එකක් විදිහට හදන්න. මෙතන
හරි ඊට පස්සේ මෙතන අපි දෙනවා රෙජිස්ටර් නම් මොකද දෙන්නේ අපි දෙනවා register the system මේ flow chart නෙවෙයි හොඳේ අර algorithm programming වල එකක් නෙවෙයි හොඳේ පටලගන්න ඉතින් මෙහෙම පොඩ්ඩක් කරන්න හරිද register the system හරිද registers නැත්තම් ඊට පස්සේ නන එයා දැන් register වෙනවනේ දැන් එයාට මොකද කරන්න පුළුවන් එයාට දැන් මොකද කරන්න පුළුවන් log වෙන්න පුළුවන් හරිද log වෙන්න පුළුවන් හරිද log වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ මොකද්ද වෙන්නේ තව අපි චුටි වැඩ කැල් ටිකක් දාමු ඊට පස්සේ log වෙන්න පුළුවන් ඊට පස්සේ ඔන්න ආයිත් දැන් මෙහෙම යනවා හරිද ඊට පස්සේ මොකද්ද බලන්නේ අපි බලනවා තව ඩිසිෂන් එකක් දාලා එයාට log වෙන්න පුළුවන් එයා log වෙනවා අපි දෙනවා library system එකට log වෙන්න system එකේ library system එකට log වෙන්න දෙනවා library system මට මේ අර ඕවල් කරන්න තේරෙන්නේ නැහැ දෙපැත්තෙන් හොඳේ library system හරිද ඍජු කෝණාශ්‍ර තියෙන්නේ දෙපැත්තෙන් ඕවල් වෙච්ච library system එකට log වෙන්න දෙනවා හරිද ඊට පස්සේ බලනවා decision එකක් දාලා පොඩියට අඳින්න ඉඩම තියෙනවා හරිද එයා paid එක්කෙනෙක්ද එයා සල්ලි ගියපු එක්කෙනෙක්ද not paid ද කියලා සල්ලි ගියවලද නැද්ද paid ද not paid ද ඒ කියන්නේ එයා සල්ලි ගියපු customer කෙනෙක්ද නැද්ද කියලා බලනවා paid එක්කෙනෙක් නම් එයාට පොත් ගෙනියන්න දෙනවා borrow the book පොත් ගෙනියන්න දෙනවා අපි කියන borrow කියලා ගෙනියන්නේ borrow කියලා නේ borrow the book හරිද හරිද ඊට පස්සේ අන්න borrow the book හැබැයි එයා පොත ගන්නකොටම ගෙනියන්නේ මොකද්ද වෙන්නේ අන්න fork mode එකක් යනවා ඒ කියන්නේ මොකද්ද එයාට email එකක් එනවා එයාට SMS එකකුත් එනවා ෆෝන් එකට හරිද මෙතන ඉඩමදි අඳින්න හරිද මං චුට්ටක්ම කළා ඉපාරක් අඳින්නම් පොඩ්ඩක් පොඩියට නැත්නම් මෙතන ඉඩමදි වෙනවා අඳින්න මම මේක චුට්ටක්ම කරනවා ඊව ටක් ගාලා අඳින්නම හරිද මොකද නැත්නම් මේ පල්ලයට ගද්දි ඉඩමදි වෙනවා මම හිතන පැහැදිලි ඇති කියලා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා නිකන් මෙසේජ් එකක් දාන්න හරිද ටක් ගාලා මම අඳින්න ස්ටාර්ට් මෝඩ් එක ඩිසිෂන් එකක් දැම්මා අපි හරිද අපි ලොගින් වෙන්න දුන්නා එයාට එයා රෙජිස්ටර් කෙනෙක් නම් ලොග් වෙන්න දුන්නා රෙජිස්ටර් ලොගින් වෙන්න දුන්නා ලොගින් මෙසේජ් එකක් කියලා තියෙනවා ඇක්ටිව් ඩයග්‍රෑම් පාස් පේපර් ගන්න නැහැ හොඳේ ඇක්ටිව් ඩයග්‍රෑම් පාස් පේපර් ගන්න නැහැ තාම ඇවිල්ලා නැහැ ඉතින් ඔයගොල්ලන්ගේ සෙනෙන් තමයි පාස් පේපර් සමහරට පටන් ගන්නේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් මේක හරිද මම විශේෂයෙන් මම කියා දෙන්න ලොගින් එහෙම නැත්තම් register the system අර දන්නවනේ මේක අඳින විදිය. හරිද? මට අඳින්න අමාරුයි මේ ටැබ් එකේ. not registered න. ඊට පස්සේ අන්න යාට log වෙන්න දෙනවා. දැන් register වුණානේ. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ඊට පස්සේ එයාට දෙනවා අපි library system එකට log වෙන්න. library system log වෙන්න දෙනවා. ක්‍රියාපද තමයි දාන්නේ. හරිද? හරිද? library system එක log වෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? බලනවා අපි decision එකක් දාලා එයා paid එක හදනුත් ආයි පාරක් ඉඩමදි වෙනවා වගේ. එයා paid එක නේද බලන්න. හරිද? not paid නම් එයා paid නම් සල්ලි ගෙවපු එක්කෙනෙක් නම් එයාට පොත් ගෙනියන්න දෙනවා. borrow the book. හරිද? එයා not paid එක්කෙනෙක් නම් ඒත් එයාට පොත් ගෙනියන්න දෙනවා. හැබැයි borrow the book පොඩි වෙනසක් කරනවා අපි යාට. හරිද? for 3 days දවස් 3කට විතරයි දෙන්නේ. ක්‍රියාපද දාන්නනේ. for දෙන borrow the book for 3 days. ඒක මෙතනින් දැම්මත් කමන්නේ. හරිද? ඒක අවුලක් නෑ. හරිද? මම නිකන් මට හිතන එකක් අඳින්නේ. හරිද? 3 days. මේ ක්‍රියාපද ඉන්න ඕන. හොඳේ. login කියන ක්‍රියාපදයක් නේ. login the library system. එහෙම දාන්න මෙතන borrow the book. හරිද? borrow the book. issue කියලා දානවා. issue කියන ක්‍රියාපදයන් issue කරනවා for 3 days. එයා සල්ලි ගෙවලා නැත්තම්. සල්ලි ගෙවලා තිනවා නම් අන්න පොත් දෙනවා එයාට ගෙනියන්න දෙද්දි මොකද්ද වෙන්නේ? fork node එකක් එනවා. ඒ කියන්නේ SMS එකක් එනවා ෆෝන් එකට. හරිද? ඕව එන්න පුළුවන් පේපර් එකේ ආවතින් ආ හැරි තමයි. SMS එකක් එනවා ඊමේල් එකකුත් එනවා. මෙහෙම දෙන්නේ පේපර් එකේ.
පොත් ගෙනියනකොටම යාට SMS එකකුත් එනවා ඊමේල් එකකුත් එනවා. අන්න දෙකම එකට වෙන්නේ. අන්න එතකොට අපි කියනවා මේකට parallel කියලා. සමාන්තරව වෙන්නේ. එතකොට අපි දානවා මෙතන මෙහෙම පාට කර කොටුවක් එක්ක මෙන්න මේකට අපි fork mode එක. හරිද? fork mode එකක් යනවා. හරිද? fork mode එකක් ඇවිල්ලා sorry පොඩ්ඩක් කරතම. හරිද? නැන්ද ඉති චුට්ටක් කරති. හරිද? ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම එන්නේ. හරිද? borrow the book ඊට පස්සේ මෙන්න මෙහෙම එන්නේ fork mode එක. SMS එකක් එනවා. ඊමේල් එකක් එනවා. හරිද? ඊට පස්සේ මේ දෙකයි එකතු කරන්න ඕනේ. මේ දෙක එකතු කරන්න අපි පාවිච්චි කරනවා join mode එකක්. දෙක එකතු කරන්න අපි පාවිච්චි කරනවා. හරිද? මම දැන් අර කලින් කිව්වනේ ඔයාලට modes ගැන. හරිද? අපි join mode එකක් පාවිච්චි කරනවා. හරිද? join mode එකක්. හරිද? join mode එකක් පාවිච්චි කරනවා. කියන්නේ මේක තමයි join mode එක මේ තියෙන්නේ fork mode එක. මේ තියෙන join mode එක මතකද මම කියා දුන්නා. fork mode එකේ වෙන්නේ එකක් එනවා. මෙහෙම තියෙනවා. ඒක මෙහෙම දෙකකට කැඩෙනවා. join mode එකේ වෙන්නේ මොකද්ද? මෙහෙම දෙකක් ආවොත් එකක් බවට පරිවර්තනය කරනවා. බලන්න මේ දෙක එකක් බවට පරිවර්තනය කරා මේ තියෙන join mode එක. මේ තියෙන්නේ fork mode එකක්. හරිද? එතකොට අන්න ඊට පස්සේ වැඩේ හරි අපි. හරිද? ඊට පස්සේ මෙයා මෙහෙම එනවා. data එනවා. ඊට පස්සේ දැන් මේ දෙන්නෙක් කියනවනේ මේ දෙපැත්තේ අපි මොකද්ද කරන්නේ? එක්ක merge එකකින් වැඩේ කරන්න පුළුවන්. නැත්තම් fork එකකින් කරන්න පුළුවන්. මම merge එක merge mode එක පාවිච්චි කරනවා. මතකද merge mode එක? merge mode එක මේක. මතකද merge mode එකක් වර මෙහිම කොහොම decision එක නෙවෙයි decision එක merge එක එක විදිය. හරිද? merge එකේ මේ දෙපැත්තට data එන්නේ. මෙහෙම. එකක් විදියට out වෙනවා. හරිද? inputs දෙකක් එන output එකක් එනවා. decision එකේ වෙන්නේ වෙන එක. decision කියන්නේ තේරුම මෙහෙම වෙන්නේ decision එක. එකක් එනවා දෙපැත්තට යනවා මෙහෙම. merge එකේ වෙන්නේ මෙහෙම. merge mode එක. merge mode එකට යනවා අපි. හරිද? මෙහෙම මේක එනවා. මේක මෙහෙම කරලා out වෙනවා. එතකොට මෙතන මොකද්ද? අවසානය. end point එක. end point එක කොහොමද ගන්න අපි? මේ end point එක මෙතන පේන්නේ නැත්තම් මෙහෙම ඉඳලා පේනවා. මෙන්න මෙහෙම end point එක. ආරම්භය තනිකර පාට කර බෝල්. හරිද? එතකොට merge එකකින් තමයි අපි end point එකට දෙන්නේ. මං හිතනවා හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා. හරිද? SMS email සමාන්තර වෙනවා නම් ඒක අනිවාර්යෙන් fork mode එකක්. fork mode එකක් අනිවාර්යෙන්ම මොකටද දෙන්නේ? fork mode එකක් අනිවාර්යෙන්ම join mode එකට ඇවිල්ලා එකක් වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි මේ ඔක්කොම මේ දෙකක් එනේවා එකක් කරගන්න ඕන. අපි ඒකට merge mode එකක් පාවිච්චි කරමු. ඉතින් merge mode එක. මං හිතනවා හොඳටම පැහැදිලි ඇති කියලා. ඉතින් අපි activity diagram කතා කරා. level 1 එක කතා කරා. DFT context diagram level 2 ගැන කතා කරා නේ. එතකොට අපි activity diagram ගැන කතා කරා. දැන් කතා කරමු BAM ගැන. business activity model ගැන. message එකක් කියලා තියෙනවා. නෑ මුකුත් ලියන්න නෑ. decision එකක් ඇතුලේ මුකුත් ලියන්න නෑ. මේ කොටුව ඇතුලේ මුකුත් ලියන්න යන්න එපා. හරිද? හරි. අපි BM එක ගැන කතා කරමු. මේක නම් ලේසි. හරිද? ඒක ආවතින් නම් ගොඩ. merge mode එකෙත් ලියන්න නෑ මුකුත්. හොඳේ. මේක මේ විදිහටම විතරයි. ඉතින් එහා දාන්න එපා. ඇයි කලින් මේක ඉගෙනගෙන නැද්ද පන්ති වල? දැන් ඔයා කියන්නේ ඔය process management ගැන සෑහෙන දේවල් තියෙනු ගන්නන්න. හරිද? හරි. අපි බලමු. IT paper එක ඔයගලන්ට අමාරු වුණා නෙවෙයි. හරිද? ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ. ඒකයි අමාරු නෑ. IT paper එක අමාරු නෑ වංකම. පට්ට ලේසි IT paper එක. හරිද? SP කියලා කියන්නේ කවුද? හරි. අපි බලමු කොහොමද business activity BAM කියලා කියන්නේ මේකට. business activity model එක. ඒක නම් ලේසියිනේ. කියන්නේ මෙහිම. ඔක තියෙන මෙහෙම. අපි දාමු ඔයා දැන් මේ හරි. අපි බලමු ඔයා දැන් මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරිද? ඔයා දැන් ඔයා කස්ටමර් කෙනෙක්. හරිද? කස්ටමර් කෙනෙක්. හරිද? කස්ටමර් කෙනෙක්. හරිද? මේවා යන්නේ ක්‍රියාපද විතරයි ඔක්කොම. හරිද? කස්ටමර් කෙනෙක් ඔයා යනවා කොණ්ඩේ කපන්න. හරිද? ඔයා යනවා කොණ්ඩේ කපන්න. ඔයා කොණ්ඩේ කපන ඒ සැලොන් එකට ගිහිල්ලා මොනවද දෙන්නේ? ඔයාගේ නම දෙනවා. හරිද? නම දෙනවා. ඔයාගේ නම දෙනවා. ඊට පස්සේ ඔයාගේ නමේ විස්තර ටික දුන්නට පස්සේ එයා මොකද්ද කරන්නේ? අන්න ඔයාගේ නම පරීක්ෂා කරනවා.
ක්‍රියාපදයක් කියන්නේ පරීක්ෂා කරනවා. සැලොන් එකේ අයියා පරීක්ෂා කරනවා. හරිද? ඔයා කලින් රෙජිස්ටර් වෙලා නැත්තම් හරිද? ඩේටා දාන්න නැහැ මේකේ. හොඳ ක්‍රියාපද තමයි. ඔයා කලින් රෙජිස්ටර් වෙලා නැත්තම් සැලොන් එකේ ඔයාගේ විස්තර ටික අර නම් ලියන අක්කට දෙනවා. අක්ක මොකද කරන්නේ? ඔයාව රෙජිස්ටර් කරනවා. හරිද? ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කරනවා. හරිද? ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කරලා ඔයාට දෙන ඔයාට ලියාපදිංචි කරලා එයා දෙනවා ඔයාට රිසිට් එකක්. හරිද? එයා ඔයාට රිසිට් එකක් දෙනවා. ඔය අන්න පොඩ්ඩක් මට මේකුණා. මේක data flow diagram වගේ නෙමෙයි හොඳේ. චුට්ටක් කවුල් ගියා. හරිද? data flow diagram වගේ නෙමෙයි හොඳේ. ලියාපදිංචි කරනවා මේ සාමාන්‍ය ක්‍රියාවලිය තමයි අපි මෙහෙම ඇදගෙන යන්නේ. ලියාපදිංචි කරනවා. ඊට පස්සේ ලියාපදිංචි කරලා එයා ඒ ලියාපදිංචි පිළිබඳ විස්තර දෙනවා සැලොන් එකේ කැෂියර්ට. හරිද? කැෂියර් මොනවද කරන්නේ? ක්‍රියාපද. කැෂියර් ඒවා කැෂියර් ඒ මුදල් පිළිබඳව මොකක් හරි අපි දාමු රිසිට් එක ගන්නවා කියලා. රිසිට් එක සෑදීම. රිසිට් එක සෑදීම. රිසිට් එක සාදලා ඔයාට ඒ රිසිට් එක දෙනවා. කස්ටමර්ට රිසිට් එක දුන්නා. හරිද? මේකට නෙමෙයි මේක දාන්නේ. හොඳ රිසිට් එක සයි කස්ටමර්ට තව එකක් එන්නේ නැහැ. හොඳ මේ ක්‍රියා මේ කතන්දරේ තමයි පිළිවෙලට මෙහෙම යන්නේ. තේරුණාද කියන දේ? කතන්දරේ තමයි පිළිවෙලට යන්නේ. කොහොමද? කස්ටමර් ඉන්නවා. එයා අර ඩේටා කතාව මුකුත් ලියන්නේ නැහැ මේක. හොඳේ. එහෙම මුකුත් මගුල් ලියන්නේ නැහැ. කස්ටමර් ඉන්නවා. කස්ටමර් මොකද කරන්නේ? සැලොන් එකේ අයියට දෙනවා විස්තර ටික. විස්තර කිය මගුල් ලියන්නේ නැහැ මේක. හරිද? පරීක්ෂා කරනවා සැලොන් එකේ අයියා පරීක්ෂා කරලා එක දෙනවා ලියාපදිංචි කරන එක කෙනාට එයා ලියාපදිංචි කරනවා. ක්‍රියාපද සෙට් එක විතරයි ලියන්නේ. ඊට පස්සේ රිසිට් එක හදන එක කියන්නේ එයා රිසිට් එක හදනවා. රිසිට් එක හදලා කස්ටමර්ට දෙනවා. එතකොට අපි ඇන්දට පස්සේ මේ තියෙන්නේ පද්ධතිය. හරිද? මේ තියෙන්නේ පද්ධතිය. මේ ඉන්නේ කවුද? බාහිර පාර්ශවය. පද්ධතිය. මේ තියෙන්නේ පද්ධතිය සීමා. පද්ධතිය සීමා මේ විදිහට අනිවාර්යයෙන් ලකුණු කරන්න ඕනේ. මේක තමයි සැලොන් එක. සැලොන්. ඔච්චරයි. මේක තනිකර යන්නේ ක්‍රියාපද. හරිද? දැන් වා හිතන්නම කස්ටමර් තොරතුරු දෙනවා වගේ තොරතුරු ඕව ලියන්න යන්න එපා. හරිද? එහෙම ලියන්නේ නැහැ මේකේ. ක්‍රියාපද ටිකක් තමයි ලියන්නේ. හරිද? මම හිතුවා තේරෙන්නේ නැති කියලා. තව එකක් ගමු. පොඩකින් ප්‍රශ්නයක් ගමු අපි. හරිද? මම ළඟ ප්‍රශ්නයක් තිබ්බා විනාඩියක් කොහම ලයින් එකේ ඉන්න. ප්‍රශ්නේ ලියලා ඇත්තේ චුට්ටක්. ලස්සන ප්‍රශ්නයක් තිබ්බා සහතික ලබා ගැනීම කියලා. මම මේකේ PDF එක ඔයාලට දාන්නම්. හරිද? බලා ගන්න. මේක තියෙන්නේ ශිෂ්‍යයෙකු විසින් චරිත සහතිකයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමෙන් නියෝජ්‍ය විදුහල්පතිට ලබා දේ. ඉල්ලීම දෙනවා. හරිද? ලබා දේ නියෝජ්‍ය විදුහල්පති විසින් ශිෂ්‍ය වාර්තා පරීක්ෂා කොට ශිෂ්‍යයා පිළිබඳ විස්තර ලිපිකරු වෙතට ලබා දේ. ලිපිකරු විසින් චරිත සහතිකය නිර්මාණය කොට විදුහල්පතිට ලබා දේ. විදුහල්පති විසින් චරිත සහතිකය තහවුරු කර පරීක්ෂා කොට එය අත්සන් කොට ශිෂ්‍යයා වෙතට ලබා දේ. බලමු අපි ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. චරිත සහතිකයක් ගන්නකොට වෙන සිද්ධිය. හරිද? දැන් ඔයගොල්ලන්ටත් ඔක ඉස්සරහට වෙනවා. ඉස්කෝලෙන් අස් වෙන්න දැන් වෙනෝනේ ඉතින්. හරි බලමු අපි සකන්ෂයි කරන්න නැත්තම්. හරිද? මොකද්ද මුලින් සහතිකය ලබා ගැනීමට ක්‍රියාපද දාන්නේ. හොඳේ. ලබා ගැනීමට ඉල්ලා සිටීම. මට ඉස්සර චුට්ටක් කියද්දි මං ඉස්සෙල්ලා දැම්මේ කස්ටමර් කියලා නේද ඒකට. ඒ කස්ටමර් නෙමෙයි අතේ ක්‍රියාපදේ එන්නේ. හොඳේ. මට ඒ චුට්ටක් කරදුනා. මට අර කියද්දි ඒක කස්ටමර් කියලා කියුනේ කස්ටමර්නේ ක්‍රියාපදේ එන්නේ එතන. හරිද? ක්‍රියාපද විතරයි මේකේ එන්නේ. සහතිකය ලබාගෙන ඉල්ලා සිටීම. කවුද ඒක කරන්නේ? ශිෂ්‍යයා. ඒක මුකුත් ලියන්නේ අපි. කරන්නේ කවුද? එහෙම ලියන්නේ නැහැ මේකෙදි. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? විදුහල්පති මොකද්ද කරන්නේ? ශිෂ්‍ය වාර්තාපොත සකසනවා. ශිෂ්‍ය වාර්තාපොත කවුද කරන්නේ කියලා ලියන්නේ නැහැ. හොඳේ. ශිෂ්‍ය වාර්තා පොත පරීක්ෂා කිරීම. පොත පරීක්ෂා කිරීම. සාමාන්‍ය වෙන සිද්ධිය ක්‍රියාපද ටික විතරයි ලියන්නේ. අන්න කරන විදුහල්පති. හරිද? කරන එක කියලා ලියන්නේ. ඊට පස්සේ ලිපිකරුට දෙනවා. දෙනවා කියලාවත් ලියන්නේ නැහැ. මොකද්ද? ලිපිකරු
එහෙම ලිවට කම නැහැ. ලිපිකරු ශිෂ්‍ය තොරතුරු ලිපිකරු ශිෂ්‍ය තොරතුරු ලබා දීම ක්‍රියාපදයනේ ලබා දීම. ලිපිකරුට ශිෂ්‍ය තොරතුරු ලබා දීම ක්‍රියාපදයක්. හරිද? ලබා දීම. ඊට පස්සේ මොකද වෙන්නේ? ලිපිකරු එක නිර්මාණය කරන. ලිපිකරු ඔක්කොම ක්‍රියාපද ලියන්නේ. ලිපිකරු චරිත සහතිකය නිර්මාණය කිරීම. ඇත්තට මේක විදුහල්පත තමයි ලිපිකරුට දෙන්නේ. ඒව ලියන්නේ. හරිද? ක්‍රියාපද ටික විතරයි. ලිපිකරු චරිත සහතික නිර්මාණය කිරීම. ඊට පස්සේ මෙහෙම ඕවල් එන්නේ හොඳේ. මට මේ ඕවල් අඳින්න අමාරුයි මේකේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ලිපිකරු එක හදලා විදුහල්පතිතුමාට දෙනවා. හරිද? විදුහල්පතිතුමා මොකද කරන්නේ? පරීක්ෂා කිරීම. චරිත සහතික පරීක්ෂා මම නිකන් පරීක්ෂා කිරීම කියලා ලියනවා. පරීක්ෂා කිරීම. ඊට පස්සේ මොකද වෙන්නේ? විදුහල්පති පරීක්ෂා කළා චරිත සහතිකය මොකද වෙන්නේ? තහවුරු කරනවා. තහවුරු කරන සීල් එක ගහලා තහවුරු කිරීම. මේ සාමාන්‍ය ක්‍රියාපද සෙට් එකක් ඉන්නේ. තහවුරු කිරීම. ඊට පස්සේ මොකද වෙන්නේ? කරලා අන්න චරිත සහතිකය ලබා දීම. චරිත සහතිකය ලබා දීම. චරිත සහතිකය ලබා දුන්න. හරිද? ඔන්න ඔය ක්‍රියාදාම ටික තමයි වැඩි වෙන්නේ. හරිද? එතකොට අපිට පද්ධතිය වෙන් කරන්න පුළුවන්. මෙහෙම පද්ධතිය මෙන්න මේ පාසල කියන පද්ධතිය තමයි මම වෙන් කරේ. මේ වෙන් කරන්න ඕන. හරි? පද්ධතිය කියලා පොඩි මාක් එකකුත් ගන්න. පද්ධතිය. ඔන්න ලියන්න පාසල. ඕක තමයි අපි කියන්නේ BAM කියලා. Business Activity Model එක ලේසි. ඕවල් එන්නේ මේවට සහතිකය ලබා ගැනීම ඉල්ලා සිටීම. ළමයා තමයි කරන්නේ. මෙහෙම ගාන දෙද්දි එහෙම දෙන්නේ. ඕගොල්ලෝ ළමයි කතා ලියන්න එපා ඒකට. හරිද? මෙහෙම දෙන්නේ. ළමයා විසින් පාසලට ගොස් සහතිකය ලබා ගැනීමට ඉල්ලා සිටිනවා විදුහල්පතිතුමාගේ. විදුහල්පතිතුමා ශිෂ්‍ය වාර්තා පරීක්ෂා කරලා ලිපිකරුට ශිෂ්‍ය වාර්තා ලබා දෙනවා. ලිපිකරු මේක නිර්මාණය කරලා විදුහල්පතිතුමාට ලබා දෙනවා. ඊට පස්සේ විදුහල්පතිතුමා මේක පරීක්ෂා කරලා තහවුරු කරනවා. තහවුරු කළා ආයි ළමයට දෙනවා. මේ ඒ කියන කතන්දරේ ක්‍රියාපද ටික අරගෙන මෙහෙම ලියලා පද්ධතිය වෙන් කරගන්න. පාසලේදී වෙන්නේ මේ ටිකනේ. හරිද? සහතිකය ලබා දෙනකොට මේක ශිෂ්‍යයනේ ලබා ගන්න. එතකොට ශිෂ්‍යයා ඉන්නේ පාසලෙන් බැහැරව. හරිද? ශිෂ්‍යයා මේ පද්ධතියට අයිති නෑ. පාසල පද්ධතියට අයිති වෙන්නේ නෑ. හරිද? ඉතින් මේකට අපි කියන බිස්නස් ඇක්ටිවිටි මොඩල් කියලා. හැමෝටම තේරුණා කියලා මම හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් අහන්න ඉන්බොක්ස් එකේ. හරිද? මම හිතනවා ඔයාට ඇක්ටිවිටි ඩයග්‍රෑම් එක බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක තේරුණා කියලා. හරිද? DFD level 0 level 1 level 2 තේරුණා කියලා හිතනවා. වැඩේ ගොඩ එතකොට මම කලින් කියා දුන්නා මම මතක නැහැ මොකද මම කියා දුන්නේ. කලින් සෙෂන් එකේදී අපි කතා කරා කොහොමද මෙසේජ් එකක් කියලා තිනවා. සර් OI ප්‍රශ්න දෙනවද? හරි මම PDF එකක් දාන්න බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකේ. ඇක්ටිවිටි ඩයග්‍රෑම් එක නම් ගන්න නැහැ. හරිද? අර මගේ ටියුට් එක මම ඔයාලට පෙන්නන්නම්. ඒකේ තියෙනවා හැබැයි ඒකේ චුට්ටක් අර ඔයගොල්ලන්ගේ දැන් ස්විතාන සර්ගේ පොතේ තියෙනවා. ඔයාලට පේන්නේ නැතුව ඩිස්ප්ලේ එක. ඒකේ තියෙන උදාහරණේ කොටස් දෙකකට අපි සිම්ජන් කියලා කියන්නේ ඒකට. හරිද? ඒක සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කැම්පස් එකේ ෆස්ට් ඉයර් වගේ ගුවන්න්නේ. ඒක සිලබස් එකට අයිති නැහැ දාපු එක. හැබැයි ඒක හරි. හරිද? චුට්ටක් අවුලක් නැහැ ඒක දාපු එක. හරිද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඔයාලට. මම දීපු IT නෝට් එක බලන්න. මම print කරලා එකක් දුන්නේ. ඒකේ තියෙන උදාහරණ. අද මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා දැන්. මේ Word document එකට මේ තියෙන ඔයාලට පේනවද? අද මේ සිතාංශගේ පොතේ තියෙන මේ එකක් උදාහරණයක්. Activity diagram වලට. මේකේ නම් ගොඩක් ඇඩ්වාන්ස් විදිහට නෑ මම කියා දුන්න විදිහට සරල එකක් තියෙන්නේ. සරල එකක්. හරිද? රූම් එකක් කොහොමද අපි බුක් කරන්නේ? නේ? එහෙම ඇති. හරිද? ඉතින් මම BAM එක දැන් කතා කරේ business activity diagram එක ගැන. ඒකේ එකක් මම ඔයාලට අනිවාර්යෙන් දාන්නම් PDF එක හදපු උත්තරත් එක්ක. හරිද? PDF එකක් දාන්නම්. මේක එකක් හරිද? PDF එකක් group එකට දාන්නම්. ඔයා දැන් මොකද්ද කරන්න ඕන? සියලුම DFD සියලුම context diagram එක DFD level 0 සියලුම pass paper ටික කරන්න. සහ මම ඔයාලට දීපු paper set එකේ ප්‍රශ්නත් කරන්න ඔක්කොම. ප්‍රශ්න කියන්නේ DFD වලට සහ context diagram වලට BAM වලට අදාළ සියලුම ප්‍රශ්න කරන්න. ඒ වගේ තියෙනවා ඇති වෙන ප්‍රශ්න. මාකිනුත් තියෙනවා. හරිද? මම දැන් දෙන PDF එකත් බලන්න. හරිද? අදලා එළි වෙනකන් හරි ඔය ටික කරන්න. එතකොට මේ වෙනකොට ආ ඉවර කරලා තියෙනවනේ මම පන්තියේදීත් network උගන්වලා ඇති.
සර් මර්ජ් එකේ ඉන්පුට් අවුට්පුට් ගන්න ඕන තැනක් තීද කියලා අහලා තියෙනවා. ඔයාගෙන් මර්ජ් නෝඩ් එක ගැනද ඔය කියන්නේ? මර්ජ් නෝඩ් කියන්නේ මොකද්ද? මර්ජ් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මර්ජ් නෝඩ් එක ගැන කියන නැත්තේ මේ. මර්ජ් නෝඩ් කියන්නේ දැන් අපි මර්ජ් නෝඩ් එක මෙහෙමනේ එන්නේ. මර්ජ් නෝඩ් එකේ දෙපැත්තෙන් මෙහෙම ආවට පස්සේ එයා එක මර්ජ් කරනවා. එකතු කරනවා. එකතු කළා තනියක් බඩ පරිවර්තන කරනවා. එච්චරයි. ඉන්පුට් අවුට්පුට් දාන්න තියෙන්නේ මෙහෙම දෙපැත්තෙන් එන්න ඕන. යටින් ගන්න ඕන. හරිද? ඕක තමයි වෙන්න ඕන. ඔය විදිහට කරන්න. හරිද? ඕක තමයි සීන් එක. හරිද? එතකොට මම ඔයාට උගන්වලා ඇති ඇක්ටිවිටි ඩයග්‍රෑම් ගන්නලා ඇති. එතකොට PM එක ගන්නවා DFT level 0 සහ level 1 ගැන ගන්නවා. ඊට පස්සේ අපි කලින් කතා කරා කොහොමද ER ගැන නේ ER ගැන අපි ඇඩ්වාන්ස් කතා කරා නේ ER ගැනත් කතා කරා එන්න පුළුවන් බෞද්ධ අපි එන්න පුළුවන් උපරිමයට කතා කරා ER වලත් එන්න පුළුවන් උපරිමයට කතා කරා හරිද එතකොට ඇක්ටිවිටි ඩයග්‍රෑම් වලත් එන්න පුළුවන් උපරිමයටම කතා කරා හරිද සීමාවක් කියන්නේ උපරිමයට කතා කරලා තියෙනවා එතනින් එහා ඊට වඩා අමාරු වෙන්නේ නැහැ එන්න පුළුවන් උපරිම මට්ටමක හරිද ඊට පස්සේ අපි කතා කරා BM ගැන BM නම් අතේ ඔච්චර තමයි තියෙන්නේ ක්‍රියාපද එන්න මතක තියාගන්න ක්‍රියාපද හොඳ DFD වල එන්නේ DFT වල අනිවාර්යෙන් මතක තියාගන්න ක්‍රියාපද එන්නේ නැහැ එන්නේ දත්ත නාම පද එන්නේ හරිද මේ ඊතල උඩින් නාම පද මේවා ඊතල උඩින් මුකුත් දාන්නේ නැහැ BM වල හොඳේ මේ විදිහටම මතක තියාගන්න හරි ප්‍රශ්න ටික කරන්න අද මීටින් එක ඉවරයි ප්‍රශ්න තිබ්බොත් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න ජොයින් වෙච්ච හැමෝටම thank you